පව් කළ ගොනෝ ඇදපං අපු තල් යනවා කරත්ත කවිය මේ ගම්පහ මැද්දේ යනකොට දුකද කියන්නේ ඇත්ත මොකක්ද ඒක කියන්නේ? උපාසකම්මලා විසිකොල්ලා දාලා තියෙන කරත්ත කවියක්. උපාසකම්ම. ඔව් ඔව්. ඔකේ කියන්නේ මේ සංසාර ගමනේ භවයෙන් භවයට යන මිනිස්සුන්ගේ ස්වභාවය. තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්වනවා. පෙර භවයේදී කරන ලද කුසල අකුසල ශක්තිය අරගෙන ඇවිල්ලා මෙලව ඉපදිලා මෙලව ඉපදිච්ච දවසේ ඉඳලා බොහෝ කුසල අකුසල ශක්තියින් එකතු කරනවා මේ ශක්ති දෙපාර්ශවයම එකතු වෙලා අපේ ජීවිතය අනාගතයට දක්වනවා තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්වනවා කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා දක්වන ගමන් පුතා බඳිනවලු දක්කන ගමන් බඳිනවලු කොහෙද කටු සහිත කැලේ ඇවේ කෙලස් කටු සහිත කෙලස් වනයේ බඳිනවලු අපිව බැඳලා දක්කනවලු බැඳලා දක්කපු ගමන් පැටලෙනවනේ පුතා කටු කැලේ බැඳලා දැක්ුවාම කටු කැලේ පැටලෙනවා කැරකෙන්න කැරකෙන්න පැටලෙන්න පුතා ඇනෙනවා ඇනෙන්න රිදෙන්න දුක හිතෙනවා සංසාර ගමන දුකයි එහෙම දුක් විඳ යන්න තියෙන ගිරි දුර්ගය බලාපං සසර ගමනේ දුර බලාපං ටිකක් නෙමෙයි මහා දුර සංසාර ගමනක් තියෙන්නේ පව් කළ ගොනෝ මේ ගමනේ තියෙන බාර දූර දුක් සහිත බව නොදැක්ක මෝඩයෝ දැන්වත් බලාපියව් කඩිනමින් වීරිය කරලා චිත්ත ශක්තිය ඇති කරගෙන පාලනය කරන ලද ඍජු ප්‍රතිපත්ති ඇතිව අදපිය මේ කන්ද නිමා කරන්නට ඊළඟට පල්ලම මේ දුක් සහිත සසර ගමන නැමැති මහා ගිරි දුර්ගය නිමා කරපන් ඊළඟට ඔබට සැනසීම තියෙනවා ඊළඟට ඔබට නිවන එතෙන්ට යන්න වීරිය කරපන් කියලා ගල් කරුවාට කියන ගල් කරුවා ප්‍රධාන ගල් කරුවා ගල් සහායකයන්ට සහ සෙසු ගල් කරුවන්ට බෞද්ධ දර්ශනයේ ගැඹුරු ඵලය කියන්නේ පුතා කරත් එළෙව්වාට බෞද්ධ දර්ශනය ගැන මනා දැනුමක් උන්දා ඇටමාලේ දාගෙන නැහැ කරේ මෙවුන්දලා වාගේ පොය දවසට මෙවුන්දලාගේ ඇටමාලේ කරේ පිරුවටේ උතුරු සළුව හරහට ඇන්දා සුදු අතින් දුටුවන්ගේ ඇස් රවටනවා උපාසක පෝය දාට මං අට සිල් උපාසක ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් පිට එහෙම උන්දලා වැඩි අප්පා එහෙම උන්දලා වැඩි එක උපාසකයෙක් සිල් ගන්න ඇවිල්ලා ආපහු යනවලු සිල් පවාරණය කරලා සිල් පවාරණය කරලා යනකොට කොල්ලෝ වගේක් ගැටවරයෝ කණ්ඩායමක් අත්දැකීම් නැතිය උන් ටික ඉබ්බෙක් අල්ලාගෙන ඒ ඉබ්බව පුච්චනවලු ගිනි ගොඩක් ගහලා ඉබ්බව කොල්ලොන්ට පුච්චන ක්‍රමය දන්නේ නමුත් පුච්චනවා ඉබ්බව අල්ල ගන්නවා අල්ලගෙන ඇවිල්ලා ඉබ්බව ගිනි ගොඩ උඩින් තියනවා ගිනි දළු වල සැර වදිනකොටම ඉබ්බා කකුල් ටික එළියට දැම්මා ගසා දානකොටම කොට ටික පෙරලෙනවා දර කෑලි ටික ඉබ්බා පයින්නවා ආයිත් මෙවුන් ඉබ්බව අල්ලාගෙන අර දර ටික ලං කරලා ගිනි ගොඩ හදලා අර කුඩින් තියනකොටම ආයිත් පයින්නවා මේ මිනිහා බලාගෙන හිටියා
මේ මෝඩ යක්කුන්ට ඉබ්බව නම් පුච්චන්න හම්බෙන්නේ නැහැ. දැන් සිල් අමතක වුණා. ලොක්කට සිල් අමතක වුණා පුතා. අතීතේ ඉබ්බෝ පුච්චාපු ලොක්කාට මතක් වුණා අතීතේ ඉබ්බ පුච්චන ක්‍රමය. මෙව් මහරක් වාගෙන ඉබ්බව පුච්චන්න හදන. කොහොමද යකෝ ඉබ්බ පුච්චන්නේ? කියලා දැන් කියන්න හදනකොටම ලොක්කට මතක් වුණා යකෝ සිල් ගත්තනේ මං. ලොකට මතක් වුණා සිල් ගත්තනේ මං. ඒත් මෙව් මේක ඉගෙන ගන්න නෑනේ. මං ඕක වියංගෙන් කියනවා. වියංගෙන් කියනවා කියලා වියංගෙන් කිව්වා. මොකද්ද? පෝයදාට මං අට සිල් උපාසක ඉම්බංගේ පුච්චන්නේ අනිත් පිට. සෞන්දර්යාත්මකයි පුතා. සෞන්දර්යාත්මකව කිව්වා. එතකොට සංවේදීවනේ අහගන්නේ. කොල්ලෝ අහගෙන හිටියා. අරුන් දා කියන්නේ ඉබ්බන්ගේ අනිත් පැත්තලු පුච්චන්නේ කියලා. අනිත් පැත්ත හැරෙව්වා දැම්මා. ආය කකුල් උඩ ගත්තාට පුතා උඩු බෙලිය අතරනේ දැන්. කකුල් වැනුවාට කොට පෙරලෙන්නේ නැහැ. ඉබ්බා තැම්බිලා පිච්චිලා ගියා. එහෙම උපාසකයෝ ගොඩ පුතා අපේ පන්සල් වල ඉබ්බන්ගේ අනිත් පැත්ත දාපු ගෙවුම්. ඔව් මායාවක් විතරයි. රංගපානවා විතරයි. මේ සමාජය ඇතුලේ එහෙම තමයි. ගුරු භූමිකාවේ ගුරුවරු ඉන්නේ. රංගපාන ගුරු වැඩි. ඔව් රාජ්‍ය සේවයේ රංගපාන රාජ්‍ය සේවකයෝ වැඩි. ඒගොල්ලෝ නළුවෝ. මැති ඇමති ගොල්ලෝ අතරේ පුතා රංගපාන මැත්තෝ ඇමැත්තෝ වැඩි. ජනපතිලත් මා දුටු මගේ ජීවිත ගමනේ දැක්කේ රංගපෑවාම තමයි. නිල් කොළ රතු නානා පාට වලින් රංගපෑවා. කල කී දේ දෙස බැලුවාම රටක් සංවර්ධනය කරා යන්නට ඕන නිසි ලෙස ක්‍රියා කළේ නම්. එහෙම වෙලා නැහැනේ. මං අහගෙන ඉඳලා තියෙනවා මේ මෑතකදී රැස්වීමක ඒකේ විධායක නිලධාරියා කියනවා ඒකට කරුමෙට මටත් ගිහිලා ඉඳගෙන ඉඳ ලැබුණා. විධායක නිලධාරියා කියනවා සමෘද්ධි රැස්වීම වෙලාවේ මෙවර අප මේ පළාතට සමෘද්ධි 1000ක් වැඩියෙන් දුන්නා. මගේ කතාව එනකම් මට ඉන්න බැරුව දැන් මේකට එවලෙම කියන්න තිබ්බානම් කියලා මට හිතුණා. නමුත් ඒ වෙලාව හොඳ නැහැනේ නැගිටින්න. ඔව්. බෙල්ලෙන් අල්ලව බණ්ඩ තරම් හිතෙන්නේ මේ ගොන් කතාවට. ඈ විධායක නිලධාරියා කියන්න ඕනේ සමෘද්ධි 1000ක් වැඩියෙන් දුන්නා නෙමෙයි 1000ක් අඩු කෙරුවා කියලා. හිඟන්නෝ 1000ක් අඩු කෙරුවා අපි. සමෘද්ධි ව්‍යාපාරයේ යටතේ. සමෘද්ධිමත් වෙලා මිනිස්සු. එහෙමනේ වෙන්න ඕනේ. අලුතෙන් 1000ක් දෙන්නවා කියන්නේ අලුත් හිඟන්නෝ 1000ක් ඇවිල්ලානේ. ඔව් මං අහගෙන සජිත් ප්‍රේමදාස කියනවා 6000ක් දුන්නලු. ලක්ෂ 6ක් අප්පා දාස් නෙමෙයි ලක්ෂ 6ක් දුන්නලු අලුතෙන් සමෘද්ධි. හිඟන්නෝ ලක්ෂ 6යි. මේ ඊයේ පෙරේදා එක ආරක්ෂක අමාත්‍යාංශයේ අප්පෙක් කියනවා පොලිසි 600ක් අපි ආරම්භ කෙරුවා. පොලිසි 600ක් පුතා ආරම්භ කරලා තියෙන්නේ. පන්සල් නෙමෙයි හාමුදුරුවනේ. පන්සල් නෙමෙයි. පොලිසි ඉස්කෝල නෙමෙයි. පොලිසි එව්වනේ ආරම්භ කරලා තියෙන්නේ. ළමා නිවාස ආරම්භ කරනවා. මහලු නිවාස ආරම්භ කරනවා. හිරමැදිරි ආරම්භ කරනවා. නේ? ශ්‍රී ලංකා පොලිසි උසාවි බන්ධනාගාර වදකාගාර ඒවා ආරම්භ කරනවා. ආරම්භ කළ යුතු ඒවා එව්වා නැහැ. මිනිසුන්ට සතුට සැනසීම ප්‍රීතිය නිදහස සෞභාග්‍ය ගෙනෙන දේවල් නේ ආරම්භ වෙන්න ඕනේ. මහා ප්‍රඥෝ නිර්මාණය වෙන්නේ. නමුත් ඒවා නෙමෙයි ආරම්භ වෙන්නේ. ඇයි මේ? පුතා ලැබිච්ච මනුස්සකම තේරුම් අරන් නැහැ.
සංසාරයේ පිනට ගති සම්පත්තියට මිනිස්කම ලැබුණා. හැබැයි මේ මිනිස්කම මරණයෙන් සමුගන්නා දවස වෙනකන් ගෙනියන්න දන්නේ ඒක දූෂණය කරලා අපිරිසිදු කරලා විනාශ කරලා අශෝභන චරිතයක් මරණය දක්වා යනවා. මරණ මංචකයේදී පුතා චකිතයෙන් බියෙන් මරණයට ගියපු ගමන් අන්න ඊළඟ ගතිය තිරච්ඡානගත ලෝකයක. තිරච්ඡානගත ලෝකයක මට මැවි පේනවා ඌරා පොළ මේ ගොඩේ ඉන්නවා ලබන ආත්මේ බල්ලන් සහ බැල්ලියන් වන අය. මම පෙන්වන්න දෝන්න. පෙන්වන්නද? මේ ගොඩේ බල්ලන් සහ බැල්ලියන් වෙන අය පැහැදිලිවම මට පේනවා. පෙන්වන්නද? ඔප්පේ හාමුදුරුවනේ. මේ ගොඩ මැද්දේ පෙන්නුවොත් පෙන්වන්න. තමන් විතරක් බලා ගන්න. හරිද? අනික් අයට පේන්නේ නැහැ. තමන්ට විතරක් මම පෙන්නනවා තමන් උපදින්නේ කොතනද කියලා. තමන්ගේ නිත්‍යානුකූල ස්වාමියා සිටියේදී ස්වාමියාට වංචා කොට අනියම් සැමියෙකු තෝරාගෙන අනියම් සබදතාවයක් මත සැප සොයා යන ගෑණියෙක් මෙතන වේ නම් ලබන ආත්මේ බැල්ලියෙක්මයි. දැන් බැල්ලියෝ වෙලා උපදින අය මතකයිනේ. දැන් ඔයාලට පේනව නේද මම බැල්ලියෙක්ද නැද්ද? පේනව නේද? පේනවා. ඒකෙම අනිත් පැත්ත නිත්‍යානුකූල බිරිඳක් සිටින්නේ යමෙකුටද ඒ සිටියේදී ඇය රවටා අනියම් බිරින්දෑ කෙනෙකුන් තෝරා සැප සොයමින් පසුපස ලුහු බඳින්නේ යම් පිරිමියෙක්ද ඒකා උපදින්නේ බල්ලෙක් වෙලා. ඒකා බල්ලෙක් වෙලා උපදින්නේ. මම මේ හිතලුවක් කියනවා නෙමෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ තේර තේරි ගාථා කාණ්ඩේ හොත්තට බලන්නකෝ ඉසිදාසි තෙරණියගේ කතා. බුදුහාඳුරෝ විස්තර කරනවා කර්මයේ ස්වභාවය. උපදින තැන නියම කරනවා. පෙන්නලා දෙනවා. ඒ වගේම තමයි චුල්ල කම්ම විභංග සූත්‍රේ, මහා කම්ම විභංග සූත්‍රේ. මේ වගේ කර්ම විපාක විස්තර කරද්දී ඔබ උපදින තැන පෙන්නනවා. ඒක නුවණින් බැලුවොත් එහෙම බය හිතෙනවා. අග්ගිකන්දෝපම සූත්‍රයේ වාගේ තමයි අපේ නායක හාමුදුරුවනේ. අග්ගිකන්දෝපම සූත්‍රය අහලා අපේ හාමුදුරුවරු සියදි විනාසා ගත්තාලු. සිවුරු හැර ගියාලු. අනුන් ලව්වා ජීවිතය තොර කරගත්තාලු. ඒ තරම් සරයි පුතා ඒ සූත්‍රේ. ඇයි? අකුසලයන්ගේ බලවත් විපාක උගන්වනවා. අග්ගිකන්දෝපම ගිනි කන්දක් කියලා කියන්නේ. අග්ගි කන්ද කියලා කියන්නේ ඒකනේ. අග්ගි කියන්නේ ගින්දර. ගිනි කන්දක් වගේ. යම් භික්ෂුවක්ගේ පාපයට පැටළුනොත් ඒ පාපයේ තියෙන බර විස්තර කරලා පෙන්නනවා. මේ ලෝධිය ගිනි දැල් මත වෙලි පැටලි දැවි ජීවිතයට මුහුණ දෙන්න වෙනවා කියලා. ඒවට ඇති වෙච්ච බයට සියදි විනාසා ගන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඒ කාරණාව සැලවුණාම බුදුහාමුදුරුවෝ දසධම්ම සූත්‍රයේ වැනි උතුම් සූත්‍ර දේශනාවන් දේශනා කොට ඒ අයට සමනය සලසාලන්නට ජීවිත සුවපත් කරන්නට පාර කිව්වා. හැබැයි අරකේ බර එම්මමයි. ඒකේ බර එම්මම තියෙනවා. හොඳට බලන්න. නුවණින් බලන්න. බොරුවට බෞද්ධයෝ කියලා අතපත ගාගෙන ඇඳුම් පැළඳුම් වලින් බඩු මුට්ටු වලින් මේ අහංකාර ලෝකේ සරසලා පෙන්නාගෙන දිව්වාට ඔබට නිවන් නැහැ. ඔබට සතුට සැනසීම ප්‍රීතිය නිදහස
වින්දනය කරන්න හම්බෙන්නේ නැහැ. එහෙම හම්බ වෙනවා නම් මේ වෙනකොට ඒ තියෙන්නේ එපැයි. මේ ශ්‍රී ලංකා ද්වීපයේ මිත්‍යා දෘෂ්ටික ආගම් මේ වර්තමානයේ තියෙන ඒවා තිබ්බේ නැහැ. අතීතයේ තිබුණේ දේව යක්ෂ නාග මේ ගෝත්‍ර තිබ්බේ. ඒ මිත්‍යා දෘෂ්ටික ගෝත්‍ර තිබ්බේ අපේ රටේ. දැන් ඒ ගෝත්‍ර නැහැ. ඒ ගෝත්‍ර වෙනුවට වෙන ගෝත්‍ර තියෙන්නේ. ඒ ගෝත්‍රවාදීන්ට රැවටිලා ඒවාට ඉලිප්පිලා උඩට එන්න දීලා ලෞතුරා තථාගත අමාමෑණියන් වහන්සේ දේශනා කොට වදාළ විශ්වයේ සදාතනික සත්‍යය අමුමේ වලදාන්න වැළලෙන්න ඇරලා අහක බලාගෙන ඉන්න පෞකාරයෝ බෞද්ධයෝ නෙමෙයි. දෙපයින් නැගිටින්න වෙරවඩන උත්තම જાතියක් වෙන්න ඕන. යථාර්ථය ඉදිරියේ ඇත්ත ඉදිරියේ නැගිටින්න වීරිය කරන්න. පාපයට පිටුපාලා යන්න වීරිය කරන්න. එතකොට ගතිය සරුසාරයි. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි උපදි සම්පatti පතිබාල්හානි න විපච්ඡanti. ගතිය වැදගත් වගේම ඊටත් වඩා වැදගත් කියලා මට දැනෙනවා උපදි සම්පatti. ඇයි? ගතියෙන් මිනිහෙක් වුණත් උපදිය නැත්තම් ඒ මිනිස් ජීවිතෙන් වැඩන්නේ නේද? දැන් අපි සංසාරයේ පිනට මිනිහෙක් වෙනවා. හිතන්නකො මනුස්ස ලෝකේ උපදිනවා. ඉපදිලා කන් ඇහෙන්නෙම නැහැ. හම්බෙච්ච මිනිස් ජීවිතේ විඳින්න බෑනේ. කතා කරන්න බෑ ගොළුයි. විඳින්න බෑනේ. ඇස් දෙකම පේන්නේ විඳින්න බෑනේ මිනිස් ජීවිතේ. මහා කර්ම රෝගයක් එනවා. ඔය තියෙන්නේ වකුගඩු පිළිකා නානාවිද බරපතල රෝග තියෙන්නේ. අපේ භික්ෂුන් වහන්සේලා සසුන්ගත කරනකොට උපසම්පදා කරනකොට අහන උපසම්පදා කරන්න බෑ. එහෙම අකුසල කර්ම තියෙනවා නම් එහෙම රෝගාබාධ තියෙනවා නම් මට මතක හැටියට 32ක්ද කොහෙද තියෙනවා රෝග බාධ. ඒ 32ක් වූ මහා කර්ම රෝග මිනිසුන්ට වැළඳුනොත් ජීවිතේ විඳින්න බෑ පුතා. මන්ද බුද්ධික නම් ජීවිතේ විඳින්න බෑ. ඔයාලා දැකලා ඇතිනේ අපේ ගම්වල නියම් ගම්වල මේ වාගේ මිනිස්සු ශරීරයේ අංග විකල නම් ලැබිච්ච මිනිස් ජීවිතේ විඳින්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා ගති සම්පත්තියෙන් මිනිසෙකු වූවත් ඔබ ඒ ලැබිච්ච උතුම් මිනිස් ජීවිතය ඊ타ත්ම ශ්‍රේෂ්ඨ වර්ණවත් යහපත් එකක් කරන්න නම් අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි උපදි සම්පatti පතිබාල්හානි න විපච්ඡanti. විපත්ති සියල්ලම නැති කරනවා උපදිය ඕන. මොකද්ද උපදිය කියන්නේ? ඒක නිකන් ඇහෙනකොටම තේරෙන එකක් පුතා. උත්පත්තියෙන්ම ලැබුණු දායාද. උත්පත්තියෙන්ම ලැබුණු දායාද වටිනාකම් මට සිලුටු හුරු බුහුටිකම් ලස්සන රූපයක් ඇතිව උපදිනවා. දුප්පත් පැලක ලස්සන රූපයක් ඇතුව උපදිනවා. කුලෙනුත් අඩුයි කියමුකෝ. රජ්ජුරුවන්ගේ පුතා දකිනවා මේ කිව දිව්‍යාංගනාවක් වාගේ කේස කල්යාණේ විලිඹුවටම දන්ත කල්යාණේ මුතු ඇට වගේ සිසිවන වන ඉඟ සුඟ ගත හැකි මිටින නිසි පුලුලු කුලරිය සකයුරු තිසරතන
දිසිරණලියේ උරු සිරියුත් මෙ පුරංගන ඇසිපිය එළන තරමින් නොඇති දෙවංගන දිව්‍යාංගනාවක් නොවන්නේ ඇහි පිල්ලම් කොටන හින්දා පමණලු නැත්තම් දෙවඟනක් මලු ඌරාපොළ ගොර කඬුවාගේ නෙමෙයි ඌරාපොළ තියෙන ගොර කඬුවාය නෙමෙයි නේද අපේ නායකා සංසාරේ පින් කරලා දන් දීලා සිල් රැකලා මහා මෛත්‍රියෙන් අවිහිංසාවාදීව කටයුතු කරපු සත්පුරුෂයන්ගේ රූපශ්‍රීය දිව්‍යාංගනාව වාගේ දිව්‍ය කුමාරවරු වාගේ හරි ලස්සනයි පුතා. සත්ව ලෝකයට ආදරය කරන්න ඕන. එතකොට තමයි හම්බෙන්නේ. ඒ ලස්සන රූපශ්‍රීයට පුතා රාජ කුමාරයෙක් දැක්කොත් මහා කෝටිපතියෙක්ගේ පුතෙක් දැක්කොත් ඉපදිලා ඉන්න පැල ගැන සැලකිල්ලක් නෑ රූපයට වසී වෙලා ගන්නවා. ගත්ත දාට පහුවදා අර දුප්පත් පැලේ කුලහීනව හිටපු කෙල්ල කුලවත් ධනවත් උත්තම තැනකට සේන්දු වෙනවා. උත්පත්තියෙන්ම ලබාපු සසර පින්බලෙන් උරුම කරගත්ත රූප ස්වභාවය. දන් දීලා සිල් රැකලා මහා මෛත්‍රියෙන් කටයුතු කරපු උත්තමයා මැරිලා ඇවිල්ලා රූප ස්වභාවයෙන් ඉපදිලා මහා ප්‍රඥෝ වෙලා ඉපදිච්චාම ලෝකේ ගෞරවේ නේ පූජනීය වෙලා ඉපදෙනකොට මහා ගෞරවේ ඌරා පොළෙක්කුට බැරි වුණා මේ පුටුවේ ඉඳ ගන්න කාගම ඉපදිච්ච මං ඇවිල්ලා ඉඳ ගන්නකම් මේ ඌරා පොළ එක්කුට බැරි වුණා පුතා මේකේ ඉඳ ගන්න ඇයි කෝපින් පින් නැ දුන්නේ නැදන් තලලා පොඩි කරලා කෑවා සංඝයාට උරුමෙව්වා හිටන් තුනුරුවන් සතු වෙව්වා හිටන් හූරාගෙන කාපු අප්පලාට ආය හම්බෙනවද මෙව්ව හම්බෙන්නේ පුතා පාරේ වීදියේ යනකොට පෙරලිලා වඳිනවනේ අප්පච්චිලාට කවුද වඳින්නේ එහෙම ගත්තු ගෑණි කසාද බැඳපු දවසේ නිත්‍යානුකූල බැඳා නම් ඒත් හොරෙන් පැනලා ආවා නම් ඕකි වැන්දේ නැහැ නිත්‍යානුකූල බැඳලා ආවා නම් අන්න එදා වඳින්න ඇති හැබැයි ඊට පස්සේ ඒකිට වැන්දා මිසක් ඒකි නම් වැන්දේ නැහැ ඇත්තම කතාව ආයි වඳින්නේ නැහැ ඒකි ඒකි දැන් උඩ ඉන්නේ ඒකනේ ඕකිට ලතා කිව්වේ ගෑණිට ලතා කිව්වේ ඒකට ඇයි පුතා ලතා කිව්වේ මට විස්තර කරන්න වෙලාව නැහැ ලතා කියන්නේ වැලටනේ වැලකට පුතා කවදාවත් තනියම උඩට යන්න බෑ වැලට බඩ ගන්න නම් පුළුවන් බිම දිගේ යන්න පුළුවන් උඩට යන්න බෑනේ වැලකට උඩට යන්න නම් මොකක්ද ඕනේ අත්වැලක් ඕනේ දණ්ඩක් ඕනේ ගහක් ඕනේ රිටක් ඕනේ නැත්තම් උඩට යන්න බෑ ඊට පස්සේ ගහ හම්බුණා කියන්නකෝ ගහේ පැටලි ගහ උඩටම වැල ඇවිල්ලා ගහත් පහු කරලා යනවා කියන්නකෝ තව ගහේ කරටියටත් උඩින් යනවා වැල ගිහිල්ලා ආකාශයේ මෙහෙම උඩ කැරකි බලනවා තමන්ගේ ප්‍රමාණය දන්නේ නැති වැල උඩ කැරකි බලනකොට සිරි ආහාරෙන් ආවා හුළඟ තස් ගාලා ආපහු වැටුණා අර ගහ උඩම වැටිච්චි වැල ඊට පස්සේ මොකද දන්නවද කෙරුවේ අර ගහ උඩ දුවලා මුළු ගහම වැහුවා කියන්නකෝ ගහ වහලා වැල ඉන්නවා දැන්
ගහ වහලා වැල ඉන්නවා. ටික දවසක් යනකොට අවුව වැටෙන්න දෙන්නේ, හුලං ගහන්න දෙන්නේ, කෑම ලැබෙන්න දෙන්නේ. අර ගහේ කොළත් හලලා දඬුත් මරලා ගහම මැරුවා. ගහම මැරුවා අප්පච්චි. ඔව්. කරන්න දෙයක් නැහැ කරුමේ. ඔකට කියන්නේ කරුමේ කියලා. කරන්න දෙයක් නැහැ. එහෙම ලතත් ඉන්නවා. එහෙම ලතත් ඉන්නවා. ඔය අතර ලතාලා ගොඩයි මට කියන්න වෙලාව නැහැ. ලතාලා 6-7ක් ඉන්නවා. ඔය අතරේ හොන්ත ලතා ඉන්නවනේ. ප්‍රිය ලතා, සිරිය ලතා, කාන්ති ලතා. එහෙම ඉන්නවා හොඳ පින්වන්ත ලතාලා. ආන් ඒ ලතාලා මුණ ගැහෙන්නේ ඊතා කලාතුරකින්. මේ මෙතන බලාගෙන ගියොත් ඒ ලතාලා අඩුයි. ඉන්නේ ඔක්කොම මරු ලතාලා. මම මේ කියන කතාව බොරු නම් හෘද සාක්ෂියට එකඟව මේ සමාජයේ සංස්කෘතිය ඇතුලේ ඓතිහාසිකව ඈත ඉතිහාසයේ ඉඳලා මේ දක්වාත් මතු අනාගතයේ පුරාවටමත් ගමන් කරන න්‍යායක් තියෙනවා. ඒකට කියනවා නන්දා ලේලි අරුබුදය. නන්දා ලේලි සටන. මාමා බෑනාන මාමා ලේලි සටන නෑ. නන්දා ලේලි සටන තියෙනවා. එහෙම එකක් තියෙනව නේද මේ සමාජය ඇතුලේ? ඈ තියෙනවා. ඌරාපොළ හැම ගෙදරකම වාගෙත් තියෙනව නේද? අපේ ගෙදර නන්නේ අමුදුරුවනේ ඇත්තටම කියලා කිව්වට අර මිනිස්සු දෙන්නම් මැරිලා ඉන්නේ. අලුත් මිනිහයි පරණ මිනිහයි දෙන්නම් මැරිලා බාගෙට. ඇයි කොල්ලානේ ගෙනාවේ කෙල්ල? කොල්ලා කෙල්ලව ගෙනාවා ගෙදෙට්ට. දැන් ඒ කොල්ලාගේ තාත්තත් ඉන්නවා ගෙදර. අම්මත් ඉන්නවා. සමන් පිච්ච මල් එහෙම දාලා වතුර වීදුරුවට පොවලා ගෙනාවේ මේ කිව ගමට පේන්න. ගෙනල්ලා දැන් සමන් පිච්ච මල් වතුර බීපු එකි පුතා උයන්ඩ දන්නෙත් නෑ, අතු ගාන්න දන්නෙත් නෑ, කතා කරන්න දන්නෙත් නෑ, උදේට නැගිටින්න දන්නෙත් නෑ, තේ එකක් හදා ගන්න දන්නෙත් නෑ, රෙද්ද අඳින්න දන්නෙත් නෑ. මේකි එනකොට ඇඳගෙන ආපු රෙද්දත් අර කොහෙදෝ එකෙක් ගාවට ගිහිල්ලානේ ඇඳගෙන ආවේ. ඔව් මනාලියන් හැඩ ගන්නන තැනකට ගිහිල්ලා තමයි එන්න රෙද්ද ඇඳගත්තේ. ඉන්න ඇත්තේ හෙළුවෙන් තමයි. එන්න රෙද්ද අතනින් ඇඳගෙන මෙතෙන්ට ඇවිල්ලා දැන් මේකේ ඉන්න එපේ. මේකේ ඉන්න මේකි දන්නේ. අරුන්දා සමන් පිච්ච මල් වතුර පෙව්වාට දැන් තමා වැඩි. දවසක් කිව්වා, දෙකක් කිව්වා, තුනක් කිව්වා, අතුපතු ගෑවා, බැලුවා මේකී නෑ. යුද්ධේ පටන් ගත්තා. කොල්ලා ඉස්සරහ දොරකඩින් පැනලා යනවා, ලොක්කා පිටිපස්සේ දොරකඩින් පයින්නවා. ඇතුලේ යුද්ධේ. අවසානයේ ලොක්කා පිළිකන්නෙන් ඇවිල්ලා කොල්ලට පැත්තකට අඬ ගහලා කියනවා, "මයි පුතේ මේක හැමදාම විඳින්න බෑනේ. මයි පුතා අර පල්ලෙහා වත්තෙන් ගියක් හදාගනින් පුතේ." ඉවරයි පුතා. අර පෞල් සංස්ථාව ඉවරයි. ඒ වුණාට සිල් ගන්න වැඩියෙන් ගෑනු. දන් දෙන්නේ වැඩියෙන් ගෑනු. පෙරහැර පවත්වන්නේ වැඩිපුර ගෑනු. භාවනා කරන්නේ වැඩිපුර ගෑනු. කප්රු පූජාවේ අර පිරුවටේ එල්ලිලා පයින් අනුරාධපුරයට බඩ ගන්නේ ගෑනු. අපායේද වැඩිපුර ඉන්නේ ගෑනු. ඒ සියලු මායන් කරලා සත්‍ය ලෝකේ මෙවුන්දලා කා කොටා වැඩිච්ච එකේ අරුමේ එතන ඉන්නේ. ඇයි ඒ නිර්වත් ගමන පැහැදිලි පෞරුෂයක් හදා ගන්නකො. අවංක අම්මට ආදරය කරන්න, දුවට ආදරය කරන්න,
අම්මයි දුවයිනේ. දෙන්නම ගෑනුනේ. අම්මා කියලා කියන්නේ දුවක් වෙලා ඉඳලා කාලයාගේ ඇවෑමෙන් මව් පදවිය අරගෙන ටිකක් වයසට ගිහිල්ලා. ඊට පස්සේ දෙවෙනි පරම්පරාවේ එකියක් මේ පවුලේ දෙවෙනි පරම්පරාවේ එකාගේ අත අරගෙන ඒ ගෙදරට ඇවිල්ලා අනාගතේ ගොඩනගන්න. මේ නාකි අයවත් බලාගෙන. ඉතින් පින්වන්ත විදිහට හිටියොත් නෙමෙයිද ඒ යුතුයකම් ටික ඉටු වෙන්නේ. ඒක දකින්න දන්නේ නැති ඔබ පින්නතුනි උපදි සම්පත්තිය ලබන්නේ. සසරේ උපදි සම්පත්තිය ලබන්නේ. ගහට කොළට, ඇලට දොලට, පරිසරයට සතාට සිව්පාවාට, මානව ලෝකයට මනා යුතුයකම් අඳුනාගෙන ඉෂ්ට කරන්නට බැඳී සිටින්නේ යමෙක්ද ඒ අයට පුතා උපදින භවයක් පාසා ජීවිත ගමනේ සසර ගමනේ ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මහා බල සම්පත්තීන් ඇතුව සාර්ථක ජීවිතයක් උරුම වෙනවා. එහෙම නැති